Hello කවුද විහාරි. ඔය? කවුද කියලා දන්නේ නැද්ද? හොල්මන. දන්නේ කවුද? හොල්මන. හරි හරි හොල්මන් කරන්නකෝ. බය. අපි හොඳම දන්නවා දැන් මිනිස්සෙක් ගත්තොත් මිනිස්සෙක් වුණත් ඉන්නේ සමාජෙත් එක්ක. ඒ කියන්නේ පවුල් මුලින්ම ඉන්නේ පවුල් පරිසරයේ මේ හම්බ වෙනවා. ඊට පස්සේ එතනින් එහාට යා ලොකු වුණාට පස්සේ ඉස්කෝලේට මොන්ටිසෝරියට ඉස්කෝලේට ඊට පස්සේ එහෙම ටික ටික එයා සමාජගත වෙනවා. එතකොට ඒ වර්ධනය වෙන්නේ එයා තනියම වර්ධනය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒකට කවුරු හරිම පිටිපස්සෙන් කොයිම අවස්ථාවක හරි මේ යට උදව් වෙනවා. ඒ වගේමයි බිස්නස් එකක් කියන එක. බිස්නස් එක වුණත් එකපාරට තනියම මේ අයිතිකාරයා ආරම්භ කරා කියලා යාට මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ මේ සමාජයක් නැත්තම්. අපි කතාවට කියනකොට සමහර අය මේ තව කෙනෙක් එක්ක දැන ගිහිල්ලා ওই දුර පැත කන්දකට ගිහිල්ලා මේ තේ කඩයක් දාන් ඉන්නවා කියලා කවුරුත් නැති බලන්න. එහෙම තේ කඩ දාන්න පුළුවන්ද? බෑනේ. ඒ වගේ තමයි බිස්නස් එකක් නම් අනිවාර්යෙන් ඉදෙන මේ මිනිස්සු ඉන්න ඕනේ. ඒ වගේමයි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න කට්ටිය ඉන්න ඕනේ. සපයන්න කට්ටිය ඉන්න ඕනේ. ඒ වගේමයි තව පරිසර ගොඩක් මේ සම්බන්ධ වෙනවා. මේ බිස්නස් එකක් දිගට යන්න නම්. ඊළඟ ස්ලයිඩ් එක දාන්න. විහාරි. ඔයගොල්ලෝ මාව ඇහෙනව නේද ඔක්කොමද? ඇහෙනවා. ඇහෙනවා. විහාරි ඊළඟ ස්ලයිඩ් එක දාන්න. විහාරි කොහේ හරි ගිහිල්ලාද ඔයාලා? විහාරි මේ ඔයාගේකින් බැරිද මචං ෂෙයා කරන්න ස්ක්‍රීන් එක? මම ඔය හැමගේමම ගන්න ෆෝන් එක. ෆෝන් එකෙන්ද? වෙන මොකද? හරි. course objectives දැන් මේ සම්පූර්ණම course objective වල දාන්න. උඩ දෙවෙනි සයිඩ් එක. දැන් මේ බිස්නස් එක කිව්වොත් බිස්නස් එන්වයරන්මන්ට් එක ගැන කිව්වොත් බිස්නස් ෆර්ම් එකක් අනිවාර්යයෙන්ම regularly මේ කියන බිස්නස් ෆර්ම් සහ regularly interacting with the external environment. ඒ කියන්නේ daily regular කියන්නේ නිරන්තරයෙන් කියන්නේ daily නැත්නම් day to day දිනපතා අනිවාර්යයෙන්ම දෙන මේ interact වෙනවා කියන්නේ give and get මොනවාද පරිසරයෙන් ගන්නවා. ඒ වගේම මේ ඔකට කලින් හතරවෙනි ස්ලයිඩ් එකට දාන්න. හතරවෙනි අන්න ඔහොම යන්න. දැන් බිස්නස් ෆර්ම් එක මම කියවනේ ළමයෙක් වුණත් සමාජගත වෙනවා. තනියම යාට හැදෙන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේමයි බිස්නස් එක වුණත් මේ අනිවාර්යෙන් බිස්නස් එකට දැන් අර සිරිමාවෝ මැතිනේ කාලේ වගේ නම් පුළුවන් අර මොනවාද තමන්ට අවශ්‍ය දේ තමන්ම බිහි කරගත්ත නැත්නම් අර නුවර යුගයෙන් කලින් කියන ස්වයංපෝෂිත ආර්ථික රටේ තිබ්බ කියලා. එතකොට ඒ කාලේ නම් තමන්ට අවශ්‍ය දේවල් තමන්ම බිහි කරගන්න පුළුවන්. හැබැයි දැන් මේ බිස්නස් එන්වයරන්මන්ට් දැන් මේ නව තියෙන මේ පවතින යුගෙත් එක්ක තමන්ට අවශ්‍ය තමන්ට පුළුවන් දේ විතරයි තමන් ගන්න. එතකොට අනිත් දේවල් හැම එකක්ම දෙන පිටින් අරගෙන ඒ කියන්නේ තමන්ට පුළුවන් දේ දීලා අනිත් දේවල් ගන්නවා.
ගොඩක් මෙතන දැන් කරන්නේ රස්සාවක් කරනවා අවශ්‍ය භාණ්ඩා සේවා වෙනත් ව්‍යාපාර නැත්තම් ව්‍යාපාර මගින් අපි මේ සම්පූර්ණ කරගන්න. එතකොට බිස්නස් එකක් ගත්තොත් බිස්නස් එක අපි හිතන්නකෝ ටී ෆැක්ටරි එකක් කියලා. ටී ෆැක්ටරි එකක් නම් අනිවාර්යයෙන්ම තේකොළ කියන දේ සමහර විට ඒගොල්ලොම ඒගොල්ලන්ගේ ෆීල්ඩ් තියෙන්න පුළුවන් නුවරඑළිය හරි කොයි හරි ඒ වලින් තේකොළ අරන් ඒගොල්ලෝ බිස්නස් එක කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන තේ වතු හිමියන්ගෙන් තේ අරගෙන ඊට පස්සේ තේ බිස්නස් යනවා ඒගොල්ලෝ ඒවා පිරිසිදු කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒවට අවශ්‍ය කරන දේවල් දාලා පැකින් කරලා ඊට පස්සේ ඒවා ඒගොල්ලෝ තියාගන්න බෑනේ. ඒවා අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ට නැත්තම් දේශීය හෝ විදේශීය කට්ටියට ඒක සපයන්න ඕනේ. එතකොට හොඳටම තේරෙනවා බිස්නස් එක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට අවශ්‍ය සම්පත් ඒ වගේම ඒගොල්ලන් හදන ප්‍රොඩක්ට් එක ඉන්පුට් එක වගේම අවුට්පුට් එක සමාජයත් එක්ක තමයි මේ ගැටෙන්න ඕනේ. දැන් මේ පාඩමේ learning outcome ගත්තොත් recognize the importance of social political environment. අපි ඉඳන් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ social political environment එක මොකද්ද ඒකේ තියෙන වැදගත්කම. දැන් හොඳටම තේරෙනවා ඔයගලන්ට දැන් මේක අනිවාර්ය ප්‍රායෝගික එකක්. අනික සමාජයත් එක අපි මේක තේරුම් ගන්න ඕනේ. කටපාඩම් කරලා හරියන්නේ නැහැ. මේක හොඳට ඔළුවට දාගන්න තරමට මේ උත්තරයක් ලියා ගන්න ප්‍රශ්නයකට උත්තර දෙන්න ලේසි. Identified the forces in the business environment. දැන් business environment එක ගත්තොත් business එකක මේ එක පාර්ශවයක් නෙමෙයි පාර්ශව කිහිපයක් ඉන්නේ. කිහිපයක් කියන්නේ සමහරට අපි දන්න පාර්ශව වෙන්නත් පුළුවන් නොදන්න වක්‍රාකාර මේ ව්‍යාපාරයට මේ බලපෑම් කරන පාර්ශව ඉන්නත් පුළුවන්. එතකොට මේ හැම එකම හරියට තේරුම් ගත්තොත් තමයි අපිට මේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. දැන් මේක කියනවා the success of the business is greatly determined by the its capacity to respond the changes in the environment. දැන් මේ environment එකේ වෙන changes වලට කොච්චරක් මුහුණ දෙන්න පුළුවන්ද කොච්චර සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්ද කියන තරමට තමයි ව්‍යාපාරයක් රඳාපවතින්නේ. ඒක හොඳම උදාහරණය දෙන ඔයගොල්ලෝ දන්නවද සමහර විට Nokia කම්පැනිය තමයි ෆෝන් ශේෂ්ත්‍රයේ මුලින්ම හිටපු ෆෝන් කම්පැනිය. හැබැයි ඒගොල්ලන්ට දෙන වැරද්දක් වුණා. මොකද්ද? ඒගොල්ලෝ දෙන ෆෝන් නිෂ්පාදනය කරාට ෆෝන් ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලන්ට ලොකු මාකට් එකක් තිබ්බා ෆෝන් වල. බටන් ෆෝන්. එතකොට ඒ බටන් ෆෝන් එකෙන් තිබ්බට ඒගොල්ලෝ ටෙක්නොලොජි ගැන හිතුවේ නැහැ. කියන්නේ මේ පරිසර සාධක තමයි ටෙක්නොලොජි. පරිසර සාධකයක් විදිහට ටෙක්නොලොජි එක දියුණු වෙද්දී ඒගොල්ලෝ හිතුවේ නැහැ මේගොල්ලන් ඒකට ඇඩැප්ට් වෙන්න ඕන කියලා. හැබැයි ඒ කියන්නේ ටෙක්නොලොජි දියුණුව කියන්නේ Android version එක ආවනේ. Android version එක Nokia ගත්තේ නැහැ. Nokia දෙන අර තිබ්බ බටන් ෆෝන් එකම හදන් ගියා. මේ ඒගොල්ලන්ට කවුරු ගේමක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔය වෙලාවේ දෙන අනිත් පැත්තට Samsung කම්පැනිය මේ ගත්ත ඔපචුනිටි එක Android version එක අරකට වඩා දියුණු තාක්ෂණයක් ගොඩක් ලේසි පාවිච්චි කරන්න වුණත් බටන් ෆෝන් එකට වඩා අනික ගොඩක් ෆැසිලිටි තියෙනවා. Samsung කම්පැනි එක ගැහුවා Android ෆෝන් එක. Nokia වලට වැලේ වැල් නැති වෙන්නම මේ වැදුනා. දැන් පස්සේ දැන් Android වලින් Nokia ෆෝන් ගහනවා. එනකොට දැන් ගොඩක්ම Samsung ෆෝන් වලට ගොඩක්ම මාකට් එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තව කම්පැනි තියෙනවා. හැබැයි මේකෙන් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බිස්නස් එන්වයරන්මන්ට් එක නැත්නම් වටපිටාවේ තියෙන සාධක ගැන අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි දන්නේ නැහැ මොනවා වෙනවද කියලා. දැන් ඔක උදාහරණ ගන්න පුළුවන් වුණා. දැන් අපි තමන්ගේ වටේ ඉන්න මිනිස්සු ගැන තේරුම් ගත්තේ නැත්නම් හරියට අන්තිමට දෙන තමන්ටම කෙල්ල යනකම් දන්නේ. ඒ වගේ බිස්නස් එක ගැන අභ්‍යන්තර බාහිර සෑම පාර්ශවයක් ගැනම හොඳට අවධානය යොමු. උතර මේ කියන success for business එක සාර්ථකත්වය රඳා පවතින්නේ ඒවා කොච්චරක් ඒගොල්ලන්ට කොච්චරක් දෙන මේ වටපිට environment එකේ respond මේ changes වලට respond කරන්න පුළුවන්ද ගන්න capacity ගන්න. ඊළ side එක දාන්න.
බිස්නස් එකක් ගත්තොත් ඉන්පුට් තියෙනවා අවුට්පුට් තියෙනවා බිස්නස් එක එතකොට ඉන්පුට් බිස්නස් එකට ඉන්පුට් තියෙනවා ඒ වගේම අවුට්පුට් තියෙනවා මේ බිස්නස් ඔපරේෂන් ගත්තොත් අපිට ගන්න කියන්න පුළුවන් එක්කෝ මේක බාණ්ඩෝ සේවා නිෂ්පාදන ක්‍රියාවලිය ගන්නත් පුළුවන් නැත්නම් අර අපි අර බෙදන්නේ එක ඩිපාර්ට්මන්ට් විදිහට මැනේජ්මන්ට් එතකොට ෆයිනෑන්ස් HR මාකටිං ඕමෝම ඒ වගේ ඩිවිෂන් බෙදන්නත් පුළුවන් මේක ඔපරේෂන් ඔය බිස්නස් ක්‍රියාවලිය දෙන එකෙක් විදිහට බෙදන්න පුළුවන්. ඒතකොට ඉන්පුට් විදිහට අපිට මේක ගන්න ඕනේ මෙච්චරයි. දැන් ඔය වටේ පේනවනේ රවුම. ඕක සමාජ කියලා හිතමුකෝ. සමාජය තුළ තමයි බිස්නස් එකක් තියෙන්නේ. එතකොට සමාජයෙන්ම ඉන්පුට්ස් අරගෙන සමාජයටම අවුට්පුට් දෙනවා. මොනවද ඉන්පුට් වෙන රිසෝසස් දෙන අපි දන්න එක වර්ගීකරණ තියෙනවා. මොනවද නෝමල් අපි ඉගෙන ගත්ත එලෙවල් කාලෙම ඉගෙන ගත්ත එක තමයි භූමි ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසායකත්වය. ඒ වගේම තව ඕනනම් 5Ms ගන්න පුළුවන්. ඒ වගේ විවිධ විදියට අපිට තියෙන රිසෝසස් දෙන කඩන්න පුළුවන් එක විදියට. එතකොට දැනගන්න ඕනේ මෙච්චරයි. අපි දෙන ඉන්පුට් කියන දේ ගන්නෙත් සමාජෙන්මයි. තනියම සමහර වෙන්න පුළුවන් තමන්ම සමහර දේවල් හොයාගෙන ඒකට කිසියම් හෝ දෙයක් දෙන සමාජයෙන් ගන්න දැන් හිතන්නකෝ දැන් බිස්නස් එකට දැන් ඕන කරන දැන් තේ ෆැක්ටරි යන ඒගොල්ලන්ට ඕන කරන ටී ටිකත් ඒගොල්ලොම හදා ගන්න. එතකොට අවශ්‍ය කරන අර පැකේජින් වලට අවශ්‍ය බඩු ටිකත් ඒගොල්ලොම හදා ගන්න. හැබැයි දැන් මිනිස්සු හදා ගන්න බෑනේ. මිනිස්සු අනිවාර්යෙන් පිටින් ගන්න වෙනවා. නැත්නම් අර මැෂින් උනත් වෙන ගන්න බල ලිමිට් එකක් තියෙනවා. ඉතින් එයාට ඒගොල්ලන්ට අනිවාර්යෙන් මිනිස්සු යොදවන්න. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ කොහෙන් හරි මොකක් හරි මේ රිසෝසස් කියන දේ සමාජයෙන් ගන්න වෙනවා. ඒ වගේමයි දැන් මොන සෙල්ලම දාලා හරි බාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරලා ඊට පස්සේ ඒ කරන ටික ඒගොල්ලන්ට තියාගන්න බෑ. ඒවා පිටරට යවන්න හරි නැත්නම් දේශීය ලෝකල් මේ මාකට් එකට හරි ඒගොල්ලෝ අනිවාර්යෙන් දාන්න ඕන. ඒතොර ඒ ගන්නේ ඒ මිනිස්සුමයි. මේක එක විදියට චක්‍රයක්. දැන් මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ බිස්නස් එන්වයරන්මන්ට් එක කියන්නේ ගොඩක් පුළුල් දෙයක්. මේක මේක හරියට තේරුම් නොගත්තොත් අනිවාර්යෙන් ගොඩ එමක් නැහැ වැටෙන්නලක් තමයි තියෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එක දාන්න. Business environment. Business firms are regularly interacting with the external environment. මේකට හොඳම මේකට කියනවා නම් දැන් හොඳ මේ අපි ගත කරන්නේ තාම COVID-19 සිටුේෂන් එකෙන් මේක වෙනගෙන මේක එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකෙන් තමයි බිස්නස් එක ගොඩක්ම වදින්නේ. ඒ කියන්නේ COVID-19 කියන එක කවුරු හැදුවා කවුරු මොනා කරත් මේක දෙන ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් බිස්නස් එකට පුළුවන් නම් මේ COVID-19 පාලනය කරන්න එනං ඉතින් ඒගොල්ලෝ එතනින් හරිය ඒ වැටි කරගන්න පුළුවන්. හැබැයි මේක එහෙම දෙයක් නෙමෙයි. ඒක බාහිරින්ම බාහිර පරිසර සාධකයක් විදිහට නැචරල් එන්වයරන්මන්ට් එකෙන් වදින්න වෙන්නේ. එතකොට ඒකෙන් සමහර බිස්නස් වලට ඒක ඔපචුනිටි එකක් වුණා. ඒ වගේම අනිත් සමහර බිස්නස් වල ට්‍රෙඩ් එකක්. දැන් කියුම්බාන්ඩ ඔපචුනිටිස් කියන්නේ ඔපචුනිටි එකක් වෙච්ච ෆීල්ඩ් මොනවාද කියන්නේ මේ COVID-19 කියන එක මොන ශේෂ්ත්‍ර වලටද මේ වාසියක් වුණේ? මාස්ක් එතකොට ෆාමසි හොස්පිටල් එතකොට ඔයගොල්ලෝ මේක මාත් හොඳට උදාහරණයක් කියන්නේ මේ මාස්ක් එකක් නෝමල් තිබ්බේ රුපියල් 15යි කඩවල ෆාමසි වල. හැබැයි මේ COVID-19 ආව ගමන් මාස්ක් එක ගියා 30ට 40ට 50ට 100 අන්තිමට 120 වගේ ගානට ගියා. එතකොට මේක නේන සමහර ඒවලට ඔප්චුනිටි මේ කියන්නේ අපි ඒක තමන්ගේ වාසියට මේ අපි ඒක කියන්නේ එන්වයරන්මන්ට් එක මොකද්ද වෙන්නේ? ඒ වගේම අනිත් පැත්තට දෙන තේරුම් ගත්තා නම් මේකෙන් අපිට මොකද්ද කරගන්න පුළුවන් කියලා අපිට සග්ගාගේම ගන්න. දැන් ඒ වගේමයි දැන් මේව නම් මේ ශාස්ත්‍රානික මෙඩිකල් පැත්තෙන්මනේ කොහොමත් තන ඒගොල්ලන්ට මේක සෞඛ්‍ය පැත්තෙන් වදිච්ච තර්ජනයක් හින්දා මේ වෙච්ච දෙයක් හින්දා මේක අපිට හිතන්න පුළුවන් ඒකලන්ට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියලා.
දැන් ඒ වගේම දැන මේ ඕක අනිත් පැත්තට වැඩි වුණා මොනවාද এডুকেෂනල් පැත්තෙන් කියන්නේ e-learning පැත්තෙන් වැදුණා. එතකොට කමියුනිකේෂන් කරන මේ කම්පැනි වලට කියන්නේ ඩයලොග් මොබිටෙල් ආගේ කනෙක්ෂන් දෙන ඇයට ඒ වගේම මේ අධ්‍යාපන ශේෂ්ත්‍රයේත් ලොකුවටම ඉන්න ඇයට මේක ගොඩක් වාසියක් වුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට සමහරට දුර පැති වලින් එන්න බැරි ඇයට මේගොල්ලන්ට පුළුවන් වුණා ටක් ගාලා ඔන්ලයින් ක්ලාසස් දැම්ම වර්චුවල් ක්ලාස්රූම්. එතකොට ළඟා වෙන්න බැරි පැති වල හිටපු මිනිස්සුන්ටත් ඒකෙන් ගොඩක් වෙන වාසි වුණා. අන්තිමට ඒකෙන් ඒක ගොඩක් මේ ඒගොල්ලන්ගේ බිස්නස් එක පැත්තෙන් මේ හුවාසයක් වගේ වගේම ට්‍රෙඩ් පැත්තක් තියෙනවා. සමහර ගේ පොඩි බිස්නස් තිබ්බ අයට එතකොට ගමේ ඉඳගෙන කඩවල් තිබ්බ අයට ලොක්ඩවුන් කරාම කඩේ අරගන්නත් බැහැ. එතකොට ඒ වගේ වැදිච්ච පැතිත් තියෙනවා. අනිත් පැත්තෙන් හොඳ ඒක අපිට ඒ කියන්නේ තේරුම් ගන්න වෙන්නේ නැත්නම් ඒක අපිට ඔපචුනිටි එකක්ද නැත්නම් ට්‍රෙඩ් එකක්ද වෙන්නේ අපි ඒක කොහොමද ඒක අපි ඇඩැප්ට් කරගන්නේ කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ මම කියන එක තේරෙනව නේද? hello ඔව් තේරෙනවා the success of ඊළඟට business firms are regularly නෑ ඊළඟට දාන්න ගියේ කාර් business activities are directly and indirectly influenced by the factors in the business environment. දැන් ඕක කිව්ව එක දැන් මම කිව්වේ COVID-19 කියන්නේ indirectly වැදිච්ච එකක්. ඒ කියන්නේ කෙලින්ම business එකටම හානි කරන්න ආපු මේ business වලටම හානි කරන්න කියලා ආපු දෙයක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මයෙන්ම මේ ලැබිච්ච දෙයක්. ඉතින් ඒක අන්තිමට වක්‍රාකාරව හැබැයි ව්‍යාපාර වලට මේ වුණා. දැන් ඕක directly influence කියන්නේ ඍජු කෙලින්ම ව්‍යාපාරය. ඒතොර ඒක උදාහරණ වෙන්නේ දැන මේ අභ්‍යන්තර පරිසරයෙන් වෙන ප්‍රශ්න. හරියට නිකන් ලේබර්ස් ලගේ ප්‍රොබ්ලම්. අතොර මැනේජර්ස් ලගේ ඒගොල්ලෝ හරි ගන්න ඩිසිෂන් වල වැරදි යනවා. ඒ වගේ දේවල් ඩිරෙක්ට්ලි ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා බිස්නස් එකක් ගැන. ඒතොර දැන් හොඳ මැනේජ්මන්ට් එකක් හිටියොත්, හොඳ ඩිරෙක්ටර් බෝඩ් එකක් හිටියොත් බිස්නස් එක දෙන ලේසියෙම දියුණු වෙනවා. ලේසියෙම දියුණු වෙනවා. ඒගොල්ලෝ ගන්න තීරණ ගොඩක් දුරට සාර්ථකයි. ගොඩක් දුරට සාර්ථකයි කියන්නේ බිස්නස් එකේ දෙන දියුණුවක් දෙන උදාකාරවම බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ලේබර්ස් නැත්නම් එම්ප්ලොයි ටික හොඳ සේවකයෝ ටිකක් හිටියොත් ඒගොල්ලෝ මේ ව්‍යාපාරයට හොඳට වැඩ කරා ඒගොල්ලන් මේ තෘප්තිමත් වෙන විදිහ. ඒ වගේම ඉන්ඩිරෙක්ට් ඉන්ෆ්ලුවන්ස් කියන්නේ වක්‍රාකාරව බලපෑම වෙනවා. හරියට COVID-19 වගේ. ඒ කියන්නේ මේක බාහිර පරිසරයෙන් වෙන්නේ. බාහිරත් ගොඩක්ම මේ ඉස්සරහට තියෙනවා ටාස්ක් එන්වයරන්මන්ට් එක ජෙනරල් එන්වයරන්මන්ට් එක කියලා එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකේම ඒකිනුත් ගොඩම ජෙනරල් එන්වයරන්මන්ට් පොදු පරිසරයෙන් නැත්නම් අර අපි කියන්නේ පැසෙන්ජර් කියලා ඒකෙන් වෙන බලපෑමකට තමයි ඉන්ඩිරෙක්ට් ඉන්ෆ්ලුවෙන්ස් එන්නේ. ඒතර උදාහරණයක් ඉන්ෆ්ලේෂන් රේට්ස් එතකොට පොලිටිකල් ගන්න මේ නෛතික ක්‍රියාමාර්ග නම්මන ඒ වගේ දේවල් තමයි ඉන්ඩිරෙක්ට් ඉන්ෆ්ලුවෙන්ස් එන්නේ. The business environment can be viewed in following diagram. ඊළඟ එක business environment එක ගත්තොත් අපිට කඩන්න පුළුවන් internal environment එක වගේම external environment කියලා. ඒ කියන්නේ internal කියන්නේ අභ්‍යන්තර පරිසරය. ව්‍යාපාරය තුල සිටින අයට තමයි internal environment එක කියන්නේ. ඒ වගේම external environment එක ව්‍යාපාරයෙන් පිටත ව්‍යාපාරයට පාලනය කළ නොහැකි පරිසරයට කියලා කියනවා එක්ස්ටර්නල් කියලා. ඒකිනුත් කොටස් දෙයක් වෙනවා ටාස්ක් එන්වයරන්මන්ට් එක, ජෙනරල් එන්වයරන්මන්ට් එක. ටාස්ක් එන්වයරන්මන්ට් එක කියන්නේ ව්‍යාපාරයේ බාහිර හැබැයි ව්‍යාපාරයට තරමක් කිට්ටු ආසන්න පරිසරයට කියන ටාස්ක් එන්වයරන්මන්ට් එක කියලා. ඒ කියන්නේ කම්පිටිටර්ස්ලා, සප්ලයර්ස්ලා මේ වෙලාව ඉවරද? කියන්නයි නෑ සසංක අපිට අද දිගටම කරගෙන යන්න පුළුවන්. හරි. ටාස්ක් එන්වයරන්මන්ට් එක දෙද කම්පිටිටර්ස්ලා, සප්ලයර්ස්ලා, කස්ටමර්ස්, ලේබර් මාකට් අපි එලවල එකට ගත්තේ නම් ආසන්න පරිසරය කියලා තමයි මේක හඳුන්වන්නේ. ඒතකොට පරිසර සාධක 5ක් තිබ්බා.
දැන් මේක අර විභවායෝජකයෝ කියන එක විභවායෝජකයේ මට අනිත් එක නම් මතක නැහැ. ඒක ඒ දෙක අයින් කරලා ලේබර් මාකට් කියලා මේක කෙලින් දාලා තියෙනවා. ඒක ලොක්කම ටාස්ක් එන්වයරන්මන්ට් එක. තරගකරු සැපයුම්කරුවෝ පාරිභෝගිකයෝ ඒ වගේම ලේබර් මාකට් එක ශ්‍රම වෙළඳපොළ. ජෙනරල් එන්වයරන්මන්ට් එක ගත්තොත් අර දැන් මේ කට්ටිය ආසන්නනේ මේගොල්ලෝ දෙන sometimes controllable තරමක් දුරට අපිට මේගොල්ලන්ව හසුරවන්න පුළුවන්. හැබැයි ජෙනරල් එන්වයරන්මන්ට් එකත් හසුරවන්න බෑ. completely out of control කියනවා. ඒවා ඒ වලට අපිට වෙන්නේ ජෙනරල් එන්වයරන්මන්ට් එකේ වෙන දේවල් වලට හැටියට අපිට මේ හදා ගන්න වෙනවා. නැත්තම් ඉතින් අපිට ඒව පාලනය කරන්න බෑ. උදාහරණ විදිහට එකොනොමික් පැත්ත තියෙනවා, පොලිටිකල් පැත්ත තියෙනවා, නැචරල්, සෝෂල්, ලීගල්, ඉන්ටර්නැෂනල්, ටෙක්නොලොජිකල් ඔන්න ඔය සාධක තමයි ජෙනරල් එන්වයරන්මන්ට් එකට අදාළ. මේ මං කියනවා වැඩිද නැත්නම් කොහොමද? නෑ බං අවුලක් නෑ. ෂිප්. ඊළඟට දාන්න විහාරය. අර කිව්ව සාධක ටික ඩයග්‍රෑම් අපිට පෙන්ලා දීලා තියෙනවා ලස්සනට රවුමක්. ඕකේ මැදම ඉන්න ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එකේ එම්ප්ලොයිස්ලා කල්චර් මේ මැනේජ්මන්ට් එක කල්චර් එක. ඕකේ දන ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක කිව්වොත් දැන් අපි දන බිස්නස් එකට හරි දැන් හිතන්න බිස්නස් එකක්ම කියන්න ඕනේ. කියන්නේ භාණ්ඩ විකුණන ගන්න ව්‍යාපාරම නෙමෙයි බිස්නස් කියන්නේ. බිස්නස් එන්වයරන්මන්ට් එක අපිට ඕගනයිසේෂන් එකක් උනත් ගන්න පුළුවන්. දැන් අපේ හිතන්නකෝ ඉස්කෝලේ කියලා. ඉස්කෝලේ නම් ඉස්කෝලේ පැත්තෙන් ප්‍රින්සිපල් තමයි ඕකේ නිකන් මැනේජ්මන්ට් එක වයින් ප්‍රින්සිපල් ඇතුළු ගුරුවරු වන්. එතකොට එම්ප්ලොයිස්ලා විදියට ඕකේ කියන්නේ ඉස්කෝලේ වුණත් ඉන්නවා උදව් කරන කට්ටිය අනධ්‍යයන කාර්ය මණ්ඩලය. ඒ සෙට් එකේ ඉන්නවා. එතකොට කල්චර් කියන එක අපිට පේන්නේ නැහැ. කල්චර් එක හරි අමුතු දෙයක් එතන. නෝට් එකක් මං මේක මේ අර මං කිව්වේ කටපාඩම් කරන්න මොන දෙයක් නෙවෙයි. මේක මේ හරියට ඔලුවට දා ගන්න ඕනේ. මං ලියාගත්ත ටිකක් තියෙනවා. ඒ ටික නම් ඕනනම් මේව කරන්න. නැත්තම් මේ මැඩුවල් එකේ තියෙනවා මේකේ විස්තරයක් වගේ. අර ප්‍රධාන වශයෙන් මේකේ තියෙන්නේ මේ එන්වයරන්මන්ට් එක ගැන කියවන්නේ. එතකොට අර ඉන්පුට් අවුට්පුට් ඒක ගැනයි ඊට පස්සේ ඒගොල්ලෝ කොහොමද ඉන්ෆ්ලුවෙන්ස් වෙන්නේ ඊට පස්සේ අර මේ විදිහට ඉන්ටර්නල් එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක ගැනයි කියන්නයි මේ ගොඩක්ම තියෙන්නේ. මැනුවල් එකේ තියෙන ටික ඇති සසංක ඇත්තටම. ඔව් මේ අර එක්කෙනෙක් අහලා තිබ්බා මේ අනිත් නෝට් එක කොක දාගන්න. ලෙවල් සිලබස් එකේ තිබ්බනේ ওই ලෙසන් එකම. මේ ඒ නෝට් එකත් ඔව්. කට්ටියට තියෙනවා කියලා හිතනවා. ඒකත් රිෆර් කරන්න පුළුවන්. ඔව්. මම හිතනවා උත්තරයක් හම්බෙන්නේ නැති කියලා. නැත්තම් මේ මම මේ හදාගත්තේ මම ගෲප් එකට දාන්න. ඒ කියන්නේ මේකෙත් මම හදුවේ නැහැ. මම එක පිටුවේ ගාගෙන තියෙන්නේ. දැන් ඉන්ටර්නල් එන්වයරන්මන්ට් එක ගත්තොත් අපිට හොඳට පේනවා මේ එම්ප්ලොයිස්ලා මැනේජ්මන්ට් එක අපිට පේනවා. දැන් මේ ඉන්නේ මිනිස්සුනේ මේ මිනිස්සු දෙන එක්ක එම්ප්ලොයිමන්ට් හැමෝම දෙන ව්‍යාපාරයක ඇතුළේ ඉන්න වැඩ කරනවා. එක්ක සේවක විදිහට වැඩ කරන ඇතිනවා. ඩිසිෂන් ගන්න උඩ මට්ටම ෆස්ට් ලෙවල් සෙකන්ඩ් මේ වගේ ෆස්ට් ලයින් එකේ වගේ කට්ටිය ඉන්නවා. ඒ වගේම කල්චර් එක අපිට පේන්නේ නැහැ කවුද කල්චර් එක කියන්නේ මොකක්ද එහෙම අපිට එතනට ගිහිල්ලා තමයි තේරුම් ගන්න වෙන්නේ. මේක මෙහෙමයි. දැන් අපි දන්නවා කැම්පස් එකට ආව නම් කැම්පස් එකේ වෙනම කල්චර් එකක්. මේක ඉස්සරහා පාඩම් එකේ තියෙනවා සෝෂලයිසේෂන් ඇන්ඩ් කල්චර් එක. එතකොට ඒකේ ඉඳන් මේක හොඳටම තේරෙයි. කල්චර් එක දෙගෙන කල්චර් එක ගැන කිව්වොත් ඒක ඒ ඕගනයිසේෂන් එක නැත්නම් බිස්නස් එකට ගිහිල්ලාම තමයි තේරුම් ගන්න වෙන්නේ. දැනට මතක තියාගන්න එම්ප්ලොයිස්ලා මැනේජ්මන්ට් එක කල්චර් ඒවා ඉන්ටර්නල් එන්වයරන්මන්ට් අදාළ වෙනවා. ඒ වගේම ටාස්ක් එක කියන්නේ ව්‍යාපාරයෙන් පරිබාහිර කියන්නේ එක්ස්ටර්නල් එකෙත් ආසන්න පරිසරයට කියන ටාස්ක් එන්වයරන්මන්ට් එක කියලා. එතන අපි කොටස් හතරකට කඩලා තියෙනවා. කස්ටමර්ස්ලා, සප්ලයර්ස්ලා, ලේබර් මාකට් එක, කම්පිටිටර්ස්ලා ඔය හතර දෙන
ව්‍යාපාරෙන් බාහිර පරිසරයේත් ආසන්න බාහිර පරිසරයේත් ආසන්න පරිසරයට ගොඩට මේ සෙට් එක ගන්න. ඒ වගේමයි බාහිර පරිසරයේ පොදු පරිසරය නැත්නම් ජෙනරල් එන්වයරන්මන්ට් එක කියලා තව කොටසක් කඩලා තියෙනවා. ටෙක්නොලොජිකල් පැත්තෙන්, එතකොට ඉකොනොමික් පැත්තෙන්, ලීගල් පොලිටිකල් පැත්තෙන්, සෝෂියෝ පොලිටිකල් පැත්තෙන්, නැචුරල්, ඒ වගේම ඉන්ටර්නැෂනල්. ඉන්ටර්නැෂනල් කියන එක මේ වෙනම පාඩයෙන් පෙන්නලා තින්නේ අර දැන් ඔය අනිත් සෙට් එකෙම දන දේශීය ලෝකල් පරිසරය රට ඇතුලේ ඉන්න කට්ටිය ඉන්ටර්නැෂනල් එක පොඩ අර විදේශීය කියලා පෙන්වන්න තමයි ඔක වෙන පාටකින් දාලා තියෙන්නේ. විහාරි ළඟට අර උදාහරණ අර සෙට් එකම පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කොහොමද ඉන්ෆ්ලුවෙන්ස් වෙන්නේ බිස්නස් එකට, කොහොමද ඒගොල්ලෝ බලපෑම ඇති කරන්නේ කියන කිව්වොත් ටාස්ක් එන්වයරන්මන්ට් එක ඉන්ෆ්ලුවෙන්ස් the operations and performance of organization on regular basis. මේගොල්ලෝ මේ ටාස්ක් එන්වයරන්මන්ට් එක අර මං කියවන ආසන්නයි කියන්නේ මේගොල්ලෝ නිරන්තරයෙන්ම මේ බිස්නස් එකත් එක්ක ගැටෙනවා. ඇයි කිව්වොත් දැන් මං කියවනේ මේ දැන් මේ බිස්නස් එක දෙන ඉන්පුට් අවුට්පුට් තියෙනවානේ. සප්ලයර්ස්ලා කරන වැඩේ ඉන්පුට් දෙන එක. ඒගොල්ලෝ ගාව තියෙන ප්‍රඩක්ෂන් එකට අවශ්‍ය කරන දේවල් ටී ෆැක්ටරි එක ගත්තොත් ඒගොල්ලෝ නැත්තම් ඇඟලුම් බිස්නස් එකක් ගත්තොත් අමුරෙදි එතකොට නූල් ඒ ආශ්‍රිත ඒ දේවල් දෙන ඒ දේවල් ව්‍යාපාර සපයන්න. ඒ වගේමයි අනිත් පැත්තට ඒ හදන භාණ්ඩ දෙන මේ පිරිසක් මිලදී ගන්න කස්ටමර්ස්ලා. මේගොල්ලෝ නිරන්තරයෙන්ම බිස්නස් එකත් එක්ක වැඩනවා. මොකද අදාහරන් අපි දැන් දෛනිකව අපි ගන්න දේවල් දෙන අපි ඒව අනිවාර්යයෙන්ම ගන්න එපේ. නැත්තම් උදන ඒවා තියෙන මේ නැතුව ඉන්න අමාරුයි. ඒතර ඒ වගේමයි බිස්නස් එකේ වුණත් දෙන හැමදාම දෙන මේ සෙට් එක කම්පිටිටර්ස්ලා, සප්ලයර්ස්ලා, කස්ටමර්ස්ලා, ලේබර් මාකට් එකේ හැමදාම මේ ඕගනයිසේෂන් එකත් එක්ක මේ ගැටෙනවා. එතකොට මේගොල්ලෝ අර මෙහෙම කොටස් දෙකකට කඩන්න හේතුවම ඒගොල්ලෝ ඉන්ෆ්ලුවෙන්ස් වෙන ආකාරය යන. හැබැයි ජෙනරල් එන්වයරන්මන්ට් එක ඉන්ෆ්ලුවෙන්ස් is beyond the control of the business. දැන් මේ ටාස්ක් එන්වයරන්මන්ට් එක ගැන කිව්වොත් මේගොල්ලන්ව මේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් යම් තාක් දුරට. දැන් හිතන්නකෝ සප්ලයර්ස්ලා අදගෙන ඔන්ට වඩා ගණන් උස්සනවා කියන්නේ අපි. ගණන් උස්සනවා නැත්තම් හරියට ඒගොල්ලෝ වෙලාවට භාණ්ඩ දෙන්නේ මේ අපිට අවශ්‍ය දේවල් දෙන්නේ නැත්තම් ලේබර් මාකට් එකෙන් හරි වෙලාවට එහෙම එන්නේ නැත්තම් අපිට දෙන නීති රීති ඒ කියන්නේ අපිට යම් විදියකට ඒගොල්ලන්ට බලපෑමක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙහෙම කරන්න එපා. ඔයගොල්ලෝ මේ දේවල් මේ අවශ්‍ය වෙලාවට දෙන්න. එහෙම කියලා අපිට බලපෑමක් ඇති කරන්න පුළුවන්. හැබැයි මේ ජෙනරල් එන්වයරන්මන්ට් එකට අපිට මුකුත් කියන්න බෑ. අපිට කියන්න බෑ මේ ඔයාගේ මේ දැන් ඉකොනොමික පැත්තේ ඉන්ෆ්ලේෂන් රේට් කියන්නේ උද්දාමන අනුපාතය. ඒතොර ඒ වගේ දේවල් දෙන දැන් ඒක අර ආණ්ඩුව නැත්තම් මහා බැංකුව විසින් ඒවා හදන්න. ඒතොර මේවා මේ ඔන්න වඩා වැඩි වුණාම දගෙන මේ බඩු මිල වැඩි අරව මේව කියලා අපිට කියන්න බෑ. ඔක අඩු කරන්න එහෙම කියන්නේ. ඒක දැන් ඉන්ෆ්ලේෂන් රේට් එක එහෙමම තමයි මේ ගන්න. ඒතොර අපිට ඔකට කිසි බලපෑමක් කරන්න වෙන්නේ නැහැ. ඒතොර නැචරල් එකෙන් අපිට හොඳම තේරෙනවා COVID-19 එක අපිට කියන්න බෑ මේ අනිවාර්යයෙන්ම ස්ප්‍රෙඩ් වෙන්න නැතුව ඉන්න මේ අනේ මට මේ බිස්නස් එක කරගන්න විතරක් දෙන්න එහෙම කියන්න බෑනේ. ඒතොර අනිවාර්යයෙන් මේ ජෙනරල් එන්වයරන්මන්ට් එකේ මේ beyond the control කරන්න බැරි ඊට එහා තැනක තමයි ජෙනරල් එන්වයරන්මන්ට් එකේ ඉන්නේ. ටාස්ක් එන්වයරන්මන්ට් එක අපිට යම් තාක් දුරට ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලෝ නිරන්තර රෙගුලර් බේසිස් එකක ඒගොල්ලෝ මේ ඕගනයිසේෂන් එකත් එක්ක මේ වැඩ කරනවා. තේරුණාද? hello මං කියනවා හයියෙන් වැඩි වගේද? නැත්නම් මුකුත්ම තේරුන්නේ නැද්ද? තේරුණා නැසන කවුද නැහැ. හරි. දැන් පාඩම ගත්තොත් අපි කතා කරන සෝෂල් පොලිටිකල් එන්වයරන්මන්ට්
දැන් මෙච්චර කතා කරේ බිස්නස් එන්වයරන්මන්ට් එක. දැන් තමයි පාඩමට එන්නේ. මේ සෝෂියෝ පොලිටිකල් කියන එක නමේම තේරුම තියෙනවා. සෝෂල් කල්චර් එකයි ලීගල් පොලිටිකල් කියන එකත් පොලිටිකල් එකත් මේ දෙක එකතු වෙලා තමයි අපි මේ කතා කරන පාඩම ගොඩනගන්නේ. එතකොට සෝෂියෝ සමාජ සංස්කෘතික පැත්තයි. එතකොට මේ රටේ තියෙන පොලිටිකල් දේශපාලන පරිසරයයි මේ දෙකේ එකතුවක් තමයි අපි මේ ඉස්සරහට කතා කරන පාඩම වෙන්නේ සෝෂියෝ පොලිටිකල් එන්වයරන්මන්ට් එක. එතකොට මේක කම්බිනේෂන් එකක්. සෝෂියෝයි පොලිටිකල් පැත්ත සෝෂියෝ කල්චර් එකයි පොලිටිකල් පැත්තයි එකතුවක් තමයි බිස්නස් එන්වයරන්මන්ට් එක මේ අපි කතා කරන අපිට වෙන සබ්ජෙක්ට් එක වෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එක නම් මේක ලොකුට දෙයක් නැහැ. Significance of socio-political environment. Socio-political environment එකේ වැදගත්කම මේක කොටස් දෙකකට කඩලා අපිට මේ කියලා දෙන්නේ. ඒ කියන්නේ social environment එක මොකද්ද? Political environment එක මොකද්ද කියලා අපිට මේක කියනවා. ඒතර ඒකේ මුලින්ම social environment එක. social කියන්නේ මොකද්ද? සමාජ නැත්තම් සමාජ පරිසරය කියන්නේ මේ social කියන්නේ. ඒතර මේ social එක අපි social ගහනවා social කියන එක හරියට තේරුම් නොගෙන අපේ වට දෙන පරිසරය නැත්තම් ඔය දැන් මම මෙච්චරලා කිව්වේ social එක ගැන කොහොමද කියන්නේ මේක දැන් අපි හිතමු අපි දැන් අපේ ගේ තියෙනවා අපේ ඔයගොල්ලන් ගෙවල් තියෙනවා මේ ඔයගොල්ලෝ ඉන්නේ පෞල් පරිසරය ඇතුලේ ඔයගොල්ලන් මේ පරිසරයට බාහිර තියෙන අය ඔක්කොම සමාජය. එතකොට ඒක ඇතුලේ ඉන්න පුළුවන් විවිධාකාර මිනිස්සු. විවිධාකාර ආයතන, විවිධාකාර පැතිකඩ ඒවල තියෙනවා. එතකොට social environment එක කියන්නේ ඒ එක මිනිස්සුන්ගේ customs, tradition, social classes, values, beliefs ඔන්න ඔය වගේ දේවල්. කියන්නේ the social environment comprises social factors such as customs, tradition, values, beliefs, social classes, demographical characteristics, and etc. මේවා social පැත්තෙන් ගත්තොත් මේ customs නැත්නම් ගණාකම් කියන්නේ ඕක අපි පරම්පරාවෙන් පරම්පරාවට යන දේවල්. දැන් අපි දැන් සිංහල පවුලක් වගේ නම් අපි මේ දේවල් පරම්පරා ඒ කියන්නේ අතීතයේ දැන් මේ දේවල් කරන් ආවා. ඒ දේවල් ඉස්සරහට කරගෙන යනවා customs. ඒවට තමයි customs කියන්නේ. ඒ වගේම traditions කියන්නේ අපේ දැන් මේක සමහර විට ජාතිය ආගමත් එක්ක බැඳෙන දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ හරියට අලුත් අවුරුද්ද. එතකොට කැතලික් අයට අත්තාලෝ වගේ දේවල් තමයි traditions වෙන්නේ. එතකොට values ගත්තොත් good and bad හොඳ නරක පැති. අපි මේ හරියට හිතලා බලලා දැන් සමහර අපි දේවල් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා මේ මස් මාළු කන්නේ නැහැ. කියන්නේ පව් සිද්ධ වෙයි. එතකොට නැත්තම් ඒවා හොඳ නැහැ. ඒ වගේ ඒගොල්ලන් හොඳ නරක පිළිබඳ අවබෝධයෙන් සමහර දේවල් නොකර ඉන්නවා. values වගේ. එතකොට beliefs නැන මේ religions පැත්ත. ඒ කියන්නේ ආගමික පරිසරය පැත්තේ අපි ඒ කියන්නේ මේක අතදා මේ මස් මාළු කන්න නැතුව ඉන්න. ඒතර මොනවාද හවස සෙට් වෙන්නේ නැතුව කියන්නේ බොන්න නැතුව ඒ වගේ දේවල් දෙන beliefs මේවා ඒ වගේම ඒ කියන්නේ ඒවයි තව තියෙනවා ඇදහිලි beliefs කියන ඇදහිලි. දැන් මේකට උදාහරණ ගත්තොත් දැන් customs අපි හිතන්නකෝ මේ අපි බිස්නස් එක පටන් ගන්න යනවා මස් කඩයක් කියලා හිතන්නකෝ. මස් කඩයක් හොඳ නැහැ කියලා අපි අපේ ආගමෙන් කියනවා. එතකොට කියන්නේ බෞද්ධ වුණත් එකයි, කැතලික් අය වුණත් එකයි, අනිත් ආගම වුණත්
සමහර විට දැන කියනවා ඇති මම ලොකුට අනිත් ආගමගේ ලොකුට දන්නේ නැහැ. අපේ බෞද්ධ ආගමේ හැටියට කියන මස් කඩක් කියන එක කියන්නේ මස් මාළු කන එක ලොකුටම හොඳ නැහැ. ඒතකොට නැත්නම් බාරයක් ඔය දානවා ඒව හොඳ නැහැ. අවියාවුදේ දම ඕවා හොඳ නැහැ කියනවනේ. එතකොට අපි ඉඳන දැන් සාමාන්‍යයෙන් බිස්නස් එකක් පටන් ගන්න ප්‍රොසෙස් එක මොකක්ද? මුලින් ඉඳන් අපි හරිනම් ඇනලයිස් කරන්න බලන්න ඕනේ කොහොමද මේ පළාත. එතකොට මේ පළාතේ මොනවද නැත්තේ? මුලින් ඒ දේවල් හරියට තේරුම් ගන්න තමයි අපි බිස්නස් එකක් මේ කරනවා නම් පටන් ගන්න. කියන්නේ සෝෂල් එන්වයරන්මන්ට් එක කියන එක අපි හොඳටම බලන්න ඕනේ. එතකොට ඒ පළාතේ ඉන්න මිනිස්සු කවුද? ඒ පළාතේ ඉන්න මිනිස්සුන්ගේ මෙන්න මේ කස්ටම්ස්, ට්‍රැඩිෂන්, එතකොට වැලියුස්, බිලිව්ස් ඕවා ගැනත් අපි හොඳ ආකාරය අවබෝධ කරගන්න. දැන් අපි කොහෙද මේ දැන් අපි මං ඉන්න කැලණින් මං ඉන්න පැත්තේ කැලණිය කිරිබත් ගොඩ ඉස්සර නම් මම මේ පැත්ත මෙහෙ ඉඳගෙන බා එකක් මස් කඩයක් මේ ප්‍රසිද්ධ තැන්වල තිබ්බෙත් නෑ හැංගිලා තියෙනත් ලොකුවට තිබ්බේ නෑ. ඒක මේ පැත්තේ තිබ්බ ලොකු මේකක්. හැබැයි ඒක පස්සේ දැන් නම් තියෙනවා. දැන් වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඒක දෙන අපි දැන් කැලණි පුරවරය කියන එක කියන්නේ මේ පැත්ත ලොකුවටම මිට වඩා දැන් නුවර දල්දමාරි ගතින එහෙම මගේ ඒක නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ දෙන ගත්තොත් බෞද්ධය වැඩි කියලා අපි මස් ආගමේ කියනවා මේ මස් කන එක විතරක්. ඒකේ මස් පන්සිල් පද පහෙම තියෙනවනේ ඒ දේවල්. එතකොට ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ඒවා හොඳ නැහැ. එතකොට ඒ දෙකත් එක්ක දැන් මේ පළාතේ ඉන්න ඔක්කොම මිනිස්සු ඒව නම් හැසිරෙන්නේ අපි දැන් මේ පැත්තේ බා එකක් ඕපන් කරලා වැඩක් නැහැ. ඒක කඩේට නිකන් රෙන්ට් එක ගෙවන්න වෙයි බඩු ටිකක් නිකන් තියාගන්න වෙයි. ඒ වගේ අපි මේ සෝෂල් එන්වයරන්මන්ට් එක අපි හොඳට විශ්ලේෂණය කරන්න ඕනේ. දැන් ඒ වගේම දැන් පහුගිය කාලේ අලුත් අවුරුදු සීසන් එක. දැන් ඇඳුම් කඩ වගේ ඒවලට නම් ගොඩක් බිස්නස් වැටෙන්නේ අලුත් අවුරුද්දයි මේ ජනවාරි 1 වෙනිදා වෙන්නයි අලුත් අවුරුද්දටයි. එතකොට අපි රෙදි ඇඟලුම් ගාමන් ශේෂ්ත්‍රය නැත්නම් රෙදි කඩ තියෙනවා නම් අපි දැන් සූදානම් වෙන්න ඕනේ මේ ඉස්සරහට එන අලුත් අවුරුදු සීසන් එක. එහෙනම් අපි ප්‍රොමෝෂන් එකක් කරන්න ඕනේ. අපි එතන තව අපේ මිනිස්සු තව වැඩිපුර ගන්න පුළුවන් වෙන්න ඒක උනන ආකර්ෂණීය විදිහට වෙන්නන්න මේ ඒ දේවල් අපි තේරුම් ගන්න කරන්න ඕනේ. නැත්නම් එදෙන සමහර කඩ තියෙනවා වේලි තියෙනවා. ඇයි ඒගොල්ලෝ හරියට තේරුම් ගන්න නැහැ මේ මොකද්ද වෙන්නේ ඉස්සරහට. අපිට මොනකින්ද අපිට ගොඩ යන්න පුළුවන්. මේ පරිසර අවස්ථා හරියට ඒගොල්ලෝ තේරුම් ගන්න නැහැ. දැන් මේ සෝෂල් ක්ලාසස් කියන්නේ එක සමාජ පන්ති. එතකොට ඩෙමෝග්‍රැෆික් කැරක්ටරිස්ටික්ස් කියන්නේ ගෑනු පිරිමි ભેදය. එතකොට වයස් පන්ති ඒ වගේ මේ වෙනස්කම්. The changes in the social environment mostly redefine the business operation. දැන් මේ change දැන් හැමදාම එකම විදියට තියෙන්නේ. දැන් අපි මුලින් ජනවාරි 1 වෙනිදා ලැබුවා. ඊට පස්සේ එන ජනවාරි 1 එතකන් ඉඳන් කීට ජනවාරි 1 වෙනිදා මේ එනවා කියලා. ඊට පස්සේ කිව්වා අලුත් අවුරුද්ද එනවා කියලා. දැන් අලුත් අවුරුද්දත් එනවා. දැන් ඊට පස්සේ එනවා වෙසක්, පොසොන්, කොහොමම කාලෙන් කාලට අන්තිමට ක්‍රිස්මස් වෙනකන් එහෙම අලුත් අවුරුද්දක් ඉඳන් එක අවස්ථාවල මේ වෙනස් වෙනවා. ඒක සෝෂල් කල්චර් පැත්තෙන් වෙන්නත් පුළුවන්. තව වෙන පැති වලින් වෙන්නත් පුළුවන්. දැන් අපි ඒව හරියට තේරුම් ගන්න අපි දැන් ඊළඟට එන්නේ වෙන සීසන් එක කියලා තේරුම් ගන්න අපි ඒකට අවස්ථාවට අපි හරියට ගැලපෙන්න වැඩ කරොත් අපි දැන් මේ ඉස්සරහට දැන් අලුත් අවුරුද්දම ගත්තොත් අලුත් අවුරුද්දට දැන් ගොඩක්ම නැගලා යන්නේ හැඳුම් ඔය වෙඩි බෙහෙත් මල් ඒ වගේ දේවල්. එතකොට ගෙදරට අවශ්‍ය අලුත් භාණ්ඩ සමහරට ගන්න. දැන් එතකොට අපි ඉඳන් නිකම් ඔහේ හිටියොත් සමහර විට අපේ තියෙන ස්ටොක් එක නැති වෙන්නත් පුළුවන්. සමහර ඩිමාන්ඩ් එක තිබිලත් සමහර ස්ටොක් එක මදි වෙන්නත් පුළුවන්. දැන් මේ අවස්ථාවකදී අපි ඒක හරියට තේරුම් ගත්ත නැතුව අපේ බිස්නස් එක ලොස්ට් එකක තමයි වෙන්නේ. සෝෂල් එන්වයරන්මන්ට් එක එතකොට තව මේක කියන්න පුළුවන් දැන් මේ පරිසර සාධක ගැන අපි කතා කරන්නේ.
මේ දැන් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් දැන් තරුණ දැන් මේ යන යුගයත් එක්ක ගොඩක්ම අම්මා තාත්තා දෙන්නම ඉඳගෙන රස්සාවලට දුවන තත්ත්වයක් තියෙනවා. එතකොට එතන ඒගොල්ලන්ගේ ළමයි ගෙවල් වල සමහරට ඒගොල්ලන්ට ඒතර ඩේ කෙයාර් එකක් අවශ්‍ය වෙනවා. අපි අන්න ඒ වගේ අපි ඩිෆයින් කරගන්න ඕනේ. අපි මොනවා මේ සෝෂල් එකේ කවුද ඉන්නේ? ඒගොල්ලන් මොනවා වගේ දේවල්ද කරන්නේ? එතකොට දැන් මේ වගේමයි දැන් ගොඩක්ම අපි එලවලදී ගොඩක් ඉගෙන තියෙනවා මේ CSR කියන corporate social responsibility. ගොඩක් බිස්නස් දැන් ලාභ උපයන එකම පස්සේ දුවන්නේ. දැන් ඒතර ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා භාණ්ඩ විකිණීම මිලදී ගැනීම විතරම නෙමෙයි බිස්නස් එක කියන්නේ ඒගොල්ලෝ තව මේගොල්ලෝ රඳාපවතින සෝෂල් එකත් ඇතුළේ සමාජෙත් එක්ක ජීවත් වෙන්නේ. සමාජෙත් එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ. ඒතකොට ඒකත් එක්ක ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා මේ සමාජයට දෙයක් දුන්නොත් තමයි අපිට ඒගොල්ලන්ට ලැබෙන්නේ. එතකොට දැන් අපිට හොඳම ෆැමිලි එක දෙන්න කවුද? ඩයලොග් මොබිටෙල්ලාගේනේ. ඒගොල්ලෝ දෙගෙන යම් කිසි සේවාවක් ඉතින් සපයනවා. සපයලා ඒගොල්ලෝ හැබැයි ඊට වඩා හොඳට කපා ගන්නවා. හැබැයි ඒගොල්ලෝ දෙන මේ ඒගොල්ලන්ගේ සම්බන්ධතාව දිගට පවත්වා ගන්න ඒගොල්ලෝ එක එක දේවල් කරනවා. එක එක ටූර්නමන්ට් එක මැච් එතකොට එක එක ශේෂ්ත්‍ර වලට ඒගොල්ලෝ මේ ගිහිල්ලා ඒගොල්ලෝ ඒකෙන් දෙයක් කරා කියලා පෙන්වන්න එතකොට මේ මිනිස්සු හිතේ හඳාපව තියන්නේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ විතරක් නෙමෙයි ගොඩක් බිස්නස් දෙන අද කාලේ දෙන ප්‍රොෆිට් පස්සෙම එලවන්නේ මේ ප්‍රොෆිට් එක උපයන ගමන් ඒගොල්ලෝ මේ සෝෂල් රෙස්පොන්සිබිලිටි කියනත් ගොඩක් අවධාරණය යොමු කරනවා. මේක අපි තේරුම් ගන්න තියෙන්නේ මෙච්චරයි. සෝෂල් එන්වයරන්මන්ට් එක කියන්නේ සමාජයේ තියෙන කස්ටම්ස් ට්‍රැඩිෂන් එතකොට වැලියුස් බිලියුස් සෝෂල් ක්ලාස් ඩෙමෝග්‍රැෆික් ප්‍රැක්ටිස් ඒතර ඔය වගේ දේවල් වලට තමයි සෝෂල් එන්වයරන්මන්ට් එක කියන්නේ. එතකොට ඒකෙන් අපි දැන තේරුම් ගන්න ඕන දේ තමයි මේ අවස්ථාවලදී අපි කොහොමද සාර්ථකව මේ අපේ බිස්නස් එක කරන්නේ. එතකොට ඒල කාලුණත් ඉගෙන ගත්ත සොෆ්ට් එක ශදුවත විශ්ලේෂණය සොෆ්ට් ඇනලයිස් මේ වගේ දෙයක් අනිවාර්යෙන්ම බිස්නස් එකක් වේද අපි කරන්න. හරි ළඟට දැන් මං කිව්වා සෝෂල් එක වගේම පොලිටිකල් පැත්තත් මේ සෝෂියෝ පොලිටිකල් එන්වයරන්මන්ට් එකේ තියෙනවා. දැන් සෝෂියල් එන්වයරන්මන්ට් එක ගැන කතා කරේ කොහොමද කියලා ඒ වගේමයි පොලිටිකල් එන්වයරන්මන්ට් එක අනිත් පරිසරයෙන් පොලිටිකල් එන්වයරන්මන්ට් එක කියන්නේ ගොඩක්ම ෆැමිලි වෙන්නේ ගවර්න්මන්ට් එක කියලා කිව්වොත් තමයි ගොඩක්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කියනවා political environment includes set of institution involved in making authoritative public decisions. මේ institution කියන්නේ have legal power නෛතික බලයක් තියෙන. නෛතික බලයක් තියාගෙන මේගොල්ලෝ involved වෙනවා. මේගොල්ලෝ මැදිහත් වෙනවා making authoritative බල පොදු decisions පොදු ප්‍රශ්නවලදී පොදු ගැටලුවලදී පොදු තීරණ ගන්න මේ රජයේ ආයතන නැත්නම් ඉන්ස්ටිටියුෂන් මේ ඉන්වෝල්ව් වෙනවා පොලිටිකල් එන්වයරන්මන්ට් එක පැත්තේ. ඒතකොට මේක ගොඩක්ම අදාළ වෙන්නේ ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන් නැත්නම් ගවර්න්මන්ට් පැත්තේ ආයතන. These decisions may take the forms of government regulations and policies which influence the business. මේගොල්ලෝ කොහොමද මැදිහත් වෙන්නේ? මේගොල්ලෝ regulations and policies දානවා. එක දැන් ආණ්ඩුවට හිතුනොත් මේ දේ වැරදි කියලා. කියන්නේ මේ දේ කියන්නේ දැන් COVID-19 ගැන ගමුකෝ. COVID-19 එකකින් අපිට මිනිස්සුන්ට බේර ගන්න නම් සෞඛ්‍යංශ කිව්වා මාස්ක් එකක් පළදින්න. සැනිටයිසර් ගන්න. එතකොට නිතර පිරිසුදුව ඉන්න. එතකොට ඒ වගේ දෙයකදී ඒක නිකන් කිව්වට සමහර මිනිස්සු පිළිගන්නේ නැහැ. සමහර මිනිස්සු ඔක විහිළුවක් වගේ කරනවා. සමහර මිනිස්සු ඔක පිළිපදින්නේ නැහැ. සමහර මිනිස්සු දැනගත්තන් නොදැක්කා වගේ ඉන්නවා. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ගවර්න්මන්ට් එකේ මොනවද කරන්නේ? ගවර්න්මන්ට් එකේ අනවුන්ස් කරා මේක රෙගුලේෂන් එකක් විදිහට අනිවාර්යෙන් මාස්ක් පළඳින්න.
එතකොට මාස්ක් පළඳින කියන එක ඒගොල්ලෝ අනිවාර්ය කරපුගෙන් උනේ මොකද්ද? අනිත් පැත්තට මාස්ක් වලට මාස්ක් වලත් සර්ජිකල් මාස්ක් රිදි මාස්ක් එක නෙමෙයි සර්ජිකල් මාස්ක් එකකට ගොඩක් ඉල්ලුම ආවා. ඒගොල්ලන්ට අනුතිපුර දරා ගන්න බැරි තරමට මේ ඉල්ලුම වැඩි සැපයුන්ට වඩා. මොකද උනේ ඒකෙන් තමයි ගොඩක්ම මේ ප්‍රයිස් එක වැඩි උනේ. ඒතකොට මේ ප්‍රයිස් එක ඕන්ට වඩා වැඩි වෙන එක. එතකොට මේ ටැක්සේෂන් බදුකරණය එතකොට ව්‍යාපාර රෙජිස්ට්‍රේ කරන එක ඉම්පෝර්ටන්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට් බෑන්ඩ්ස් ආනයන අපනයන මේ නීති රීති ආනයන අපනයන ඔගොල්ලෝ දන්නවා කියන්නේ මේක මට තරම් කටිය දන්නවා කියන්නේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වලින් තමයි අපේ මේ ඩොලර් එක කොහොමද මේ අඩු වැඩි වෙන්නේ විදේශ විනිමය අනුපාතය මේ එතකොට ඒක හරියට කස්ටම් කරන එක රජය අනිවාර්ය මේ වැඩක් මේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කියන එක ඕන්ට වඩාගෙන දැන් ඉම්පෝර්ටන් කරන එක වැඩි වුණොත් එක්ස්පෝර්ට් කරනවට වඩා කියන්නේ ආනයන වැඩි වුණොත් අපනයනට වඩා අනිවාර්යෙන් ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා අන්තිමට දෙන්නේ අපේ විදේශ විනිමය අනුපාතිකය තව වැඩි වෙන එක. එතකොට අපිට ණයක් ගෙවන්න ගියොත් එම පිට රටකට එහෙම අපිට මෙහෙන් සෑහෙන ගාණක් ගෙවන්න වෙනවා ඒගොල්ලන් ඩොලරයක් කරගන්න. මං කියන්නේ තේරෙනවනේ. එතකොට මේ වගේ දේවල් හරියට රටක් වශයෙන් ගෙනියන්න අනිවාර්යෙන් පොලිටිකල් එන්වයරන්මන්ට් එක වැදගත් වෙනවා. ඒ වගේමයි තවත් මේක මේ රජයේ බිස්නස් පැත්තට ගොඩක් අත ගහන්නේ දැන් සමහර තියෙනවා බිගස්ට් බිස්නස් ඒ කියන්නේ මේ මහ පරිමාණ ව්‍යාපාරදී මහා පරිමාණ ව්‍යාපාර සමහර ඔෆර් දෙනවා මේ අර පොඩි එක්කෙනෙක්ට දෙන්න බැරි තරම. ඒතකොට ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ කීල්ස් අතර කාගේස් කීල්ස් එක තමයි ගොඩක්ම කීල් සුපර් මාකට් වල සමහර බඩු දෙන හිතනට වඩා සෑහෙන ගණන් අඩුයි. ඒත් අර රජයේ පාලන මිලක් වගේ දෙයක් මේ දාලා ඒගොල්ලෝ ඊට පස්සේ අපේක්ෂා කරන්නේ අර දැන් කීල්ස් එක ගණන් අඩු නම් මිනිස්සු දෙන්න ළඟපාත කඩේට යන්නේ නැහැ. ඒතකොට ළඟපාත එක හදන්න නැත්තරම නැති වෙන එකක් වෙන්නේ. ඒකින් තමයි ගොඩක් ඒකයි ඒ වගේ හේතු මත තමයි ගොඩක්ම පාලන මිලක් සාධාරණ මිලක් කියන එක මේ දැම්මම අර කීල්ස් එකටත් එකයි. එතකොට අනිත් බිස්නස් වලටත් ඒ ගණන් වලට අනිවාර්යෙන් දෙන්න ඕනේ. එතකොට මිනිස්සුන්වත් තාර්කික පාරිභෝගිකය දෙන අර වගේ බිස්නස් අර වගේ කියන්නේ ලොකු මහ පරිමාණ වලට යන්න පුළුවන්. ඒ වගේම පොඩි බිස්නස් එකකින් වුණත් අපිට ගන්න පුළුවන්. දැන් these regulations may aim to controlling access of supply such as import tariffs and restricts access to the market or else regulate the industry. අර මං කිව්ව කතාව තමයි රෙගුලේට් කරන්න ඉන්ඩස්ට්‍රි වල ඔය අනවශ්‍ය විදියට තියෙන ඒගොල්ලෝ කරන දැන් අපිට හොඳම ෆැමිලිය දෙන එක කමියුනිකේෂන් මේ පැත්තනේ. කියන්නේ මොබිටෙල් ඩයලොග් කියන්නේ අපිට අනිවාර්ය ඩේටා කාඩ් එකක් අනිවාර්යෙන් ඩේටා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඩේටා වයිෆයි නැත්නම් ඕනේ සල්ලි තියෙන්න ඕනේ. ඒතකොට අපි ගන්න දැන් මොබිටෙල් යාගේ 99 ගත්තත් හම්බෙන්නේ 1500 ගාණයි MB. ඩයලොග් ලයි ගත්තත් එහෙමයි. ගොඩ පොඩි වෙනස්කම් තියෙන පුළුවන්. හැබැයි දැන් හැම එකම එක ගන්න. ඇයි ඒ අර ඩයලොග් දෙන මහා පරිමාණය යනකොට මොබිටෙල් තමයි ලංකාවේ දේ වෙන්නේ. එතකොට ඒ දේ දෙන රැක ගන්න නම් අරකට විතරක් කියන්නේ පොඩි වෙනසක් වුණත් තව අර අපි කියන්නේ මේ වෙළඳපොළ ව්‍යුහවලත් ගොඩක් සමීප තියෙන්නේ කතබය අධිකාරී. එතකොට ඒ වගේ දෙයක් නේ මොබිටෙල් ඩයලොග් කියන්නේ. එකක වෙනසකින් අනිත් එක පටගාලා මේ අනිත් එක විදිහට ඉල්ලුම පටගාලා අඩු වෙන්න පුළුවන්. එතකොට මේවා හරියට බැලන්ස් කරේ නැතුනොත් එක බිස්නස් එකේ වාසි වෙලා අනිත් බිස්නස් එක වැහෙන තත්ත්වයකටපත් වෙනවා. එතකොට මේ වගේ දේවල් හරියට මොනිටර් කරන්න හරියට පාලනය කරන්න තමයි මේ පොලිටිකල් එන්වයරන්මන්ට් එකේ ගවර්න්මන්ට් එක එක ආයතන වලට එක ආයතන කියන්නේ ගොඩම් ආහාර සම්බන්ධ දේවල් වලට මහජන උපයෝගිතා වගේ ඒවා එතකොට නීති අනුකූලව පොලිසිය අධිකරණය ඒ වගේම ව්‍යවස්ථාදායකයන් ඒ නීති රීති සම්පාදනය කරනවා. එහෙම මේ සිස්ටම් එක ගෙනියනවා.
තොර මේ දෝ therefore අන්තිමක therefore actions of government provide opportunity while limiting certain activities. අර වගේ අහිතකර බලපෑම් අහිතකර ක්‍රියාකාරකම් ඒගොල්ලෝ දෙන මේ ලිමිට් කරන එක තමයි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ. අන්තිම ස්ලයිඩ් එකට changes in the socio-political environment shape the overall business environment. දැන් මේ කිව්ව හැම එකෙම තේරෙන්නේ මොකක්ද? අපි දෙන කතා අපි මේ කතා කරන අපේ අපි හිතන්නකො තමන් මේ බිස්නස් එකක් දැම්ම කියලා. තමන් මොකක් හරි ශේත්‍රයක තමන් ඉන්න පැත්තේ අනුව ඔයගොල්ලෝ නිකන් හිතන්න දැන් තමන්ගේ පැත්තේ නැති බිස්නස් එකක් ඇති මොකක් හරිම දෙයක්. එක්කෝ සමහරවිට සිල්ලර වඩු කඩයක් වුණා නැති වෙන්න පුළුවන්. ඒක දැන් නරක දෙයක් නෙමෙයි. ඒතකොට සිල්ලර බඩු කඩයක් ওই පැත්තේ නැත්තම් මේ අපි ඒක හරියට කරගන්න හම්බුණා නම් අපිට එතන ඒක chance එක ගොඩක් ලොකු opportunity එකක්. ඒ වගේමයි දැන් අපි දෙන මම අපේ පැත්තේ උදාහරණයක් ගන්නම්. අපේ පැත්තේ ගොඩක් කියන්නේ මේ පැත්තේ මිනිස්සු ඇයිද කියන්න මන් දන්නේ නැහැ. මේ අපේ ගෙවල් ගාව කඩ 3-4ක් ළඟ තියෙනවා. يعني මුලින්ම එක කඩයක් තිබ්බා ඊට පස්සේ තව කඩයක් දැම්මා තව කඩයක් දැම්මා දැන් කඩ 3-4ක් විතර තියෙනවා ඉතින් අන්තිමට මොකද උනේ අර එතනිනුත් හොඳම කඩේට මිනිස්සු යනවා අනිත් කඩ තුන දැන් වැහෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා අපි අර හරියට මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට අපි දාන්න ඕනේ මොන කඩේද අපි මොකද්ද කරන්න ඕනේ බිස්නස් එක කියලා මේ නැත්තම් වෙන්නේ වහලා දාන්න ඒක දැන් සෝෂල් පැත්තෙන් වෙන්නත් පුළුවන් සෝෂල් එකේ අර වගේ මිනිස්සු හිතන පතන විදිය මිනිස්සු අදහන ආගම අනුව මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය ඇදහිලි ඒවල් වෙන්නත් පුළුවන් නැත්නම් නීතියෙන්ම කියනවා සමහර බිස්නස් දෙන මේ ප්‍රසිද්ධිය කරන්න බෑ ඒ වගේම ඒවා ඕන්ට වඩා යන්න බැරි දේවල් තියෙනවා දැන් මේ දැන් වර්තමාන රජය ආවත් එක්කම කියන්නේ ගොඩක්ම වුණා මේ වාහන ඉන්ඩස්ට්‍රි වාහන ශාස්ත්‍රයේ දෙන ගොඩක් මේ ඉම්පෝර්ට් කරන එක අඩු කරා. ගොඩක්ම කියන්නේ මේ කරන්නේ නැති තත්ත්වෙටම ගෙනාවා. ඒ කියන්නේ එක අතකට හොඳයි. කියන්නේ මේ විදේශ විනිමය අනුපාතයේ ඕන්ට වඩා ඉහළ යනවා මේ ආනයන කරද්දී. ඒතකොට වාහන කියන දෙයට අපි ගොඩක් බර දිනනවා. ඒතකොට මේ වගේ දෙයකින් වෙන්නේ අනිත් පැත්තෙන් ලංකාවේ දැන් කොළබඩ આવොත් එහෙම තේරෙයි. මේ පුදුම වාහන ගොඩක් යන්නේ. ඔකට අලුතෙන් පාරවල් හයිවේ වගේ හැම දෙයක්ම දිනු කරන්න බෑ. ඒවයි ගොඩක්ම වාහන අඩු කරේ නම් අර විනිමය අනුපාතය ඕනට වඩා ඉහළ යනවා ආනයනය කරද්දී අපනයන කරනවට වඩා ඒක නවත්තන්නයි එහෙම කරේ හැබැයි අන්තිමට දැන් ඒ බිස්නස් වලම හිටපු මිනිස්සු සමහරට එරුණා වෙන්න පුළුවන් නැති වුණා වගේ වෙන්නත් පුළුවන් ඒක දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ අවස්ථාවේ මොනවද කරන්න ඕනේ මෙන්න මේ සෝෂියෝ පොලිටිකල් එන්වයරන්මන්ට් එක මෙන්න මේ අපි කියන සබ්ජෙක්ට් එක මේක හරියට තේරුම් ගත්තොත් අපිට මේ වගේ ප්‍රශ්න නොවි හරියට software analysis එකක් වයි කරලා මේ business කියන field එක දාන්න. අපි ඔක්කොම කොමර්ස් අයනේ. කොමර්ස් අය කියන්නේ දැන් සමහරට ඔයගලන්ගේ ගෙවල් වලින් වුණත් අහන්න පුළුවන් මේ ඔයගොල්ලෝ කොමර්ස් කරන්නේ මේ කඩයක් දාන්න ඕනේ. අපේ ගෙදරනුත් ඔය කෑවුවා. කඩයක් දැම්මම නැත්තම් මුදලාලි කෙනෙක් වෙන්න තියෙනවා. ඒක දෙන ඒ කොමර්ස් කරන කෙනා සාමාන්‍යයෙන් ආන්න වෙන දෙයක්. හරිද කඩයක් දැම්මා කියමු කඩයක් දාලා මොකද නැති වෙනවද නැහැ. ඕක දැන් හරියට කරගන්න හම්බුණා මේ ගොඩ. අපි අටපහ රස්සාවට ගිහිල්ලා වැඩ කරන්න ගියොත් එහෙම පඩියක් විතරයි හම්බෙන්නේ. මෙන්න මේ තමන්ගේ බිස්නස් එකක් පටන් ගත්තොත් අන්තිමට දෙන මේ ගොඩක් හිතා ගන්න බැරි ලාභ පයන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම මේ නැති වෙන්නත් පුළුවන්. මේකේ දැන් අපි හරියට software analysis එකක් කරලා මේ මොනවාද පරිසරයේ මොකද්ද වෙන්නේ මොනවාද ඉස්සරහට වෙන්නේ ඒ හැම දෙයක්ම තේරුම් අරන් වැඩ කරන්න හම්බුනොත් හොඳට අපේ බිස්නස් එක මේ කරගෙන යන්න පුළුවන්. අන්තිමට කියන therefore it is important for business managers to understand the changes in the broader social political environment for success of the business. මේ වෙන හැම දෙයකටම සාර්ථක හැම දෙයකටම කියන්නේ ව්‍යාපාර ගන්න පුළුවන් අවස්ථා තියෙනවා තර්ජන. ඒ හැම දෙයක්කටම හරියටම සාර්ථකව
අපිට ෆේස් කරන්න හම්බුනොත් හරියට හරි ඩිසිෂන් එක හරි වෙලාවට ගන්න. මේ බිස්නස් එක සාර්ථකව මේ සාර්ථක කරගෙන යන්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන. ප්‍රශ්න තියෙනවද? කොහොම තේරුණාද? නැත්නම් ආයෙ තව මොනාරි කියන්න ඕනේද? තේරුණාද නැත්නම් කාටවත්? තේරුණා මං කියපු ටික නම් තේරුණා. ආයෙ අවුරුදු ලෙක්චර් මේක තියෙන්නේ. අපි සතියට දවස් ටික දාගෙන තියෙනවා මේ විහාරේ අද විතරයිනේ මේ පබ් එක තියෙන්නේ. ඔව් අද විතරයි. හරි thank you ගොඩක් තේරුණා එහෙනම්. Okay. සසංග ඉවරයි නේද session එක? ආ සසංග session එක ඉවරයි නේද? කරලා ඉවරයි නේ? නෑ ඉවර නෑ. දැන් රෙකෝඩ් එක නවත්තන්නද නැත්නම් තව තියෙනවද? ඉවරයි. මෙහෙම ප්‍රශ්න මොනවද තියෙනවද තා මොනවද කියන්න? මම හිතනවා මං කිව්වට තේරෙන්නේ නැති කියලා. මේ කියන්නේ මේ සබ්ජෙක්ට් එක මම කිව්වා වගේ මේක කටපාඩම් කරන්න මේක ඔලුවට දාගන්න ඕනේ නැත්නම් මේ පළවෙනි පාඩම වෙන ඉන්ට්‍රොඩක්ෂන් එකේ මේ ලොකුවට දෙයක් නැහැ මේ ලියාගෙන පාඩම් කරන්න තරම් මේක අපි හැමෝම එල්ල කරපු දේවල් තමයි තියෙන්නේ.